ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. දෙයි සුපින්වත් මිනිසුන්ට සත්‍ය මඟ කියා දෙන ඔබේ ආලින්දයට අමා සදාම් රැගෙනින රූපවාහිනී මාධ්‍යයේ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක ධර්මදේශනාමය වැඩසටහනයි අප අදත් මේ ආකාරයෙන් ආරම්භ කරන්නේ. අදත් ධර්මදේශනාවට මහමෙවුනාව භාවනා අසපුවාසී පින්නත් ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වැඩම කොට වදාලා. ප්‍රථමයෙන් පින්නත් ස්වාමීන් වහන්සේව මම নমස්කාර පූර්වකව පිළිගන්නවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන අසිරිමත් ධම්සක වැඩසටහනෙන් ධර්මදේශනාමය වැඩසටහන තුළදී අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා පිළිබඳවයි ඔබව දැනුවත් කරන්නේ. විවිධ මාතෘකා තුල කතිකා කරමින් විවිධාකාරී වූ කාරණා පිළිබඳ ඔබේ නුවණස පහදා දෙන්නට අප ධම්සක වැඩසටහන තුලින් උත්සාහ කරනවා. ඒ පෙරගමනේ තවත් දිගහැරුමක් ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට දැහැත් සට්ටිය පිළිගන්නවා. ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ සුපින්නතුනි, අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ ඔබ ශ්‍රවණය කරන්නටයි දැන් සූදානම් වෙන්නේ. ශ්‍රවණය කරන්නට මත්තෙන් ඔබෙන් මේ ඉල්ලීම කරන්නට කැමැතියි. භාග්‍යතුන් වහන්සේ කෙරෙහිත් ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ කෙරෙහිත් මහත් වූ ගෞරවයෙන් වගේම ශ්‍රද්ධාවෙන් මනාකොට හික්මීමකින් යුක්තව ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ ශ්‍රවණය කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. එක කාරණයක් හරි ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් ඒ උතුම් උත්තරීතර ක්‍රියාවලිය ඔබේ ජීවිතයට ඒකරාශී කරගන්න කියන ඉල්ලීමත් අප ඔබෙන් කරනවා. මහමෙවුනාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ අපට අනුකම්පා පිණිස අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්‍යධර්මයේ දේශනා කොට වදාරනසේක්වා. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ
සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා. වාසනාව වේවා. සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේත් ඔබ මේ එකතු වී සිටින්නේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාව මගින් ඔබ වෙත ගෙනෙන අසිරිමත් දම්සක උතුම් ධර්ම දේශනා මාලාව සමග ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ මේ මහා භද්‍ර කල්පේ සතරවැනුව ලොව පහළ වී වදාළ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් ජීවිතාවබෝධය පිණිස දේශනා කළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා ලෝ සතුන්ට මේ මුලාවෙන් වැහිච්ච ජීවිතය අවබෝධ කරන හැටි පරිපූර්ණ වශයෙන් උන්වහන්සේගේ ජීවිත කාලේ පුරාවට ඊටාම වෙහෙසක් අරගෙන උන්වහන්සේගේ ජීවිතය අපි අහලා තිනවා. උන්වහන්සේ දවසට පැය 2ක් සැතපුණේ. ඉතිරි කාලය සම්පූර්ණයෙන් දෙව් මිනිසුන් වෙනුවෙන් වෙන් කරලා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ ධර්ම දේශනා කළේ අපේ ජීවිතවලට, දෙව් මිනිසුන්ගේ ජීවිතවලට විශාල නොපෙනෙන අනතුර තියෙන හින්දා. දවසක් බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිජුකුළු පව්වට වඩිනවා. ගිජුකුළු පව්වට යනකොට ඉන්දියාවේ ඒ ගිජුකුළු පව්වේ අසලින් තිබුණ ප්‍රපාතයක් ගාව දැන් බුදුරජාණන් වහන්සේ වඩිද්දී ඒ ප්‍රපාතේ ගාවදී බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි පරිස්සමින් එන්න. සාමාන්‍ය ප්‍රපාතයක් ගාවින් අපි වුණත් ප්‍රවේශමෙන් යන්නේ. මොකද පොඩ්ඩ පැටලුනොත් ප්‍රපාතයට වැටෙනවානේ. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක භයානක ප්‍රපාතයක්. ස්වාමීනි මේ බඳු ප්‍රපාතවලට වඩා ප්‍රපාතයක් මිනිසයාට හම්බ වෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ අවිද්‍යාවෙන් වැහිච්ච ජීවිතේ මීට වඩා ප්‍රපාතයක්. මීට වඩා අනතුරක් තියෙනවා. මොකද ප්‍රපාතකින් කෙනෙක් ඇදගෙන වැටුණාට එයා සතර පායේ උපදින්නේ නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකරන තාක් අපි කාටවත් කිසි කෙනෙකුට සතර පායේ තියෙන දුකින් නිදහස් වෙන්න පුළුවන්කම නැහැ. සම මේකට තියෙන එකම විකල්පේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එක. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකර සංසාරේ ගමනේ පින්වන්නේ කොහේ ගියත් පිළිසරණක් නැහැ. දැන් බලන්න මේ මනුස්ස ලෝකේ කියලා අපි උපන්නේ සුගතියකනේ. බුදුරජාන් වහන්සේ සුගති දුගති පෙන්නකොට ඒ සුගති ලෝක අතරට බුදුරජාන් වහන්සේ මනුස්ස ලෝකෙත් ඇතුල් කළා. ඒතර අපි මේ සංසාරයේ කොහේ හරි ජීවත් වෙච්ච කරගත්ත පිනකින්ද අපි මේ ඇවිල්ලා උපන්නේ සුගතියක. සුගතියක ඉපදිලා සුගතියක් තුල අපට තියෙන වින්නහි අපිව දන්නවනම් සුගතියෙන් පාතට වැටුනොත් නේ. දැන් මේ කාලේ අපට අර ගොඩාක් ලෝකයේ යුද්ධ තියෙන හින්දා මේක විතර පේනවා ඇති මනුස්ස ලෝකේ කියන්නේ කොච්චර දුක් සහිත තැනක්ද කියලා. මිනිස්සු මරණ බයෙන් තැති අරගෙන මිනිස්සෙකුට මිනිස්සෙක් මේ මිනිහෙක් විදිහට දකින්න බැරි මානසිකත්වයක් තියෙන පිරිසක් මේ මිනිස්යන් අතරේ උපදිනවා නම් ඒ මිනිස්යන් නිසා කලාතුරකින් ඊතා දුර්ලභ ලෙස මේ පින්දහම් රැස් කරගෙන මනුස්ස ලෝකෙට එන කෙනාට මනුස්ස ජීවිතේ අනන්ත දුකක් විඳින්න වෙනවා නම් මේ ලෝකෙ දුගතියක ඉපදිච්ච කෙනාට කොයිතරම්නම් කටුක බවක් ඒ දුගතියක්ද. ඒ නිසා සංසාර ගමනේ අපි සැප විඳ විඳ ආවේ නැහැ. මෙච්චර කාලයක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සංසාර ගමනේ එනකොට එක එක යෝනිවල ඉපදෙලා බෙල්ල කපලා මරද්දි විතරක් අපි දැන් හරකෙක් වෙලා ඉපදුනා කියලා අපිට පේනවනේ මේ ලෝකෙ ඉපදින හැම හරකම බෙල්ල කපලාද මරන්නේ නෑ. අර බෙල්ල කැපීම කියන්නේ හරක් මරණ එක විදිහක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබ හරක් වෙලා උපදිද්දී බෙල්ල කපලා විතරක් මැරෙනකොට ගලාගෙන ගියපු රුධිරය සතර මහා සාගරේ ජලය ඉක්මවා ගියා. ඒක මේ කියන්නේ අපේ ලංකාවට පේන සාගර ජලය නෙමෙයි. සතර මහා සාගරයකනේ. ඒ ජලය ඉක්මවා ගියා කියනවා. ඊළඟට අපි අපේ අම්මා වෙනුවෙන් අඬනකොට අම්මා මැරිලා අපි අඬද්දී අම්මා වෙනුවෙන් විතරක් මේ සංසාරේ අපි අඬපු කඳුළු ඔය සතර මහා සාගරේ වතුරට වඩා වැඩි කියනවා. සාමාන්‍යයෙන් අම්මා මැරුණා කියලා අපිට ලොකු ප්‍රමාණයක් අඬන්න පුළුවන්ද? මිනිස්සෙක් කොච්චර ඇඬුවත් නේ? මිනිස්සෙක් කොච්චර ඇඬුවත් ජීවිත කාලේ පුරාම ඇඬුවත් එයාට ඊටාම සුළු ප්‍රමාණයයි කඳුළු වගුරවන්න පුළුවන් නේ. සතර මහා සාගරයක් පිරෙන්න කඳුළු වැగిරුවා කියන්නේ අපි කොච්චර දීර්ඝ කාලයක් මේ සංසාරේ ඉන්නේ නැද්ද? ඒ එන ගමනේ සතර මහා සාගරයක් පුරවන්න කඳුළු හැලුවා කියන්නේ අපි සතුටින් නෙමෙයි වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් දුක් විඳගෙන ආපු සංසාර ගමන ඉස්සරහට තියෙන්නේ හැප විඳ විඳ යන්න එක නෙවෙයි. අතිශයින් කටුක දුක් සහිත ගමන මේ සංසාරය කියලා කියන්නේ. ඒ සංසාරේ පින්වන්නේ අපි මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච කාලේ අපිට පේනවා ගොඩාක් මිනිස්සු යුද්ධ නිසා අනතුරු නිසා එක එක දේවල් නිසා මේ මිනිස්සු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ දාලා යනවා. ඒ යන ඈයන්ට ගිහිල්ලා උපදින්න ගොඩාක් තැන් තියෙනවානේ. ඒගොල්ලෝ ගිහිල්ලා තිරිසන් වෙලා උපදින්න පුළුවන්. එහෙම වුණොත් මෙහි තියෙන සැප සතුට ඉවරයි. ඒගොල්ලෝ ගිහිල්ලා නිරේ උපදින්න පුළුවන්. එහෙම වුණොත් මෙහි තියෙන සැප සතුට ඉවරයි. ඒගොල්ලෝ ගිහිල්ලා පෙරේතයෝ වෙන්න පුළුවන්. එතකොට මෙහි මේ අසාගේට හිටපු එක ඉවරයි. ඊට පස්සේ සෙම්සුට පස්සේ යන්න ඕනේ. එතකොට ඒ මිනිස්සු එහෙම මැරෙනකොට මේ ලෝකේ බහූතරයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ බහූතරයක් මනුස්ස ලෝකෙන් මිය ගිහිල්ලා
ආය අඩු ගානේ මිනිස්සෙක් හරි වෙලා උපදිනවනම් බුදුරජාණන් වහන්සේ නියසිල මතට පස් ටිකක් ගත්තා. අරන් කියනවා මහණෙනි මේ නියපොත්ත උඩ තියෙන පස් ටික වගේ ඉතා සුළු ප්‍රමාණයක් මරුණායින් පස්සේ manuss ලෝකෙන් ආය මිනිස්සෙක් කියලා උපදිනවා. ඊතුරු මේ මහ පොළොවක් වගේ විශාල මිනිස්සු ප්‍රමාණය මරුණායින් පස්සේ සුගති උපදිනව නෙමෙයි. සතර අපායෙ ගිහිල්ලා උපදිනවා. එතකොට බලන්න කොච්චර අසරණයිද සසරේ යන සත්වයෝ. එතකොට මේ අපිට ඔය අහන්න ලැබෙන මිනිසුන්ගේ මරණ මිනිස්සු ඝාතනය වෙන දේවල් ඒ මිනිසුන්ගේ ඊළඟ ජීවිතේ කොච්චර දුක් සහිතයිද? ඒ එක කරුණක් නිසා. පෘථග්ජන භාවයෙන් යුතුව මැරිච්ච නිසා. පෘථග්ජන භාවය දුරු කරගෙන අපට මැරෙන්න පුළුවන් වුණොත් අපේ මරණය ඒ මරණය අපිට කනගාටු වෙන දෙයක් නෙවෙයි. ඒ මරණය කොච්චර බිහිසුණු වුණත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාක්‍ය වංශය කෙරෙහි වෛර බැනගත්තා විඩූඩභ කියන ශාක්‍ය කුමාරයා. මේ විඩූඩභ ශාක්‍ය කුමාරයා කොසල් රජුරුවන්ගෙන් පස්සේ රජ වුණා. රජ වෙලා දැන් මේ විඩූඩභ ශාක්‍ය වංශේ සුන්නත් දූලි කරන්න ඕනේ වනසන්න ඕනේ කියලා සේනාව පිරිගරාගෙන ශාක්‍යයන් වනසන්න එනවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් තුන් වතාවක් නැවැත්තුවා මේ ගමන. තුන් වතාවක් නැවැත්තුවාට විඩූඩභ අතහැරි නෑ. ඇවිල්ලා මුළු ශාක්‍ය වංශයෙන් පෙති ගැහුවා. පෙති ගහලා මෙයා කරා මේ ශාක්‍ය කුමාරිකාවෝ 500ක් පණ පිටින් අල්ලගෙන ඒ ශාක්‍ය කුමාරිකාවෝ දැන් එක රැහැනේ බැඳලා ඇදගෙන යනවා. තමන්ගේ අම්මලා මරලා තාත්තා මරලා සහෝදර සහෝදරියෝ මරලා මේ කන්‍යාව ටික ඇදගෙන යනවා දැන්. ඇදගෙන යනකොට හිතේ කොච්චර ගින්නක් ඇද්ද ඒගොල්ලන්ගේ නේ. තම පවුලම මරලා. ඒගොල්ලෝ විලාප තියනවා, විඩූඩබට බයිනවා, ශාප කරනවා. මේ ටික දුරක් ඇදගෙන යද්දි විඩූඩබට තරහ ගියා ඒ පාර. ඔය කීයක්වත් තියන්න ඕනේ නැහැ කිව්වා. අත් කකුල් කපලා උන්හි දාලා යමන්ලා කියලා කිව්වා. ඒතකොට දැන් අර තරුණ ගෑනු ළමයින්ගේ අතුයි කකුලුයි කපලා ඉතුරු කොටන් ටික අත් කකුල් කපලා ඉතුරු කෑලි ටික දැන් එක ගොඩේ දාලා 500 දෙනෙක්ගේ මේ සේනාව පිට වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ දකින්නෝ මේක විහාරේ වැඩ ඉඳලා. උන්වහන්සේ භික්ෂුවකට කතා කරලා කියනවා අනේ පින්වත් භික්ෂුව අර බලන්න මාගේ ඥාති දියණිවරු. ඒ විශාල අනතුරක මේ මොහොතේ. ඇයි යාළුවගේ හිතේ ඒ වෙලාවේ කුසලයද තියෙන්නේ? නෑ. එයාලගේ අත් කකුල් කපපු, එයාලගේ සහෝදර සහෝදරියෝ අම්මා තාත්තා මරපු විඩූඩබ ගැන විශාල කෝපයක් හිත ඇතුලේ තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා බලන්න භික්ෂුව ගිහිල්ලා ඒ නැගිනිවරුන්ට පිහිටක් වෙන්න. ඒ දියණිවරුන්ට පිහිටක් වෙන්න. ඒ පිහිට අපි හිතන જાතිය පිහිට නෙමෙයි. සාමාන්‍ය ලෝකේ පිහිට කියලා අපි සාමාන්‍ය ලෝකේ මිනිසෙකුට දෙන්න පුළුවන් නේ පිහිටනේ නේ. සාමාන්‍ය ලෝකේ මිනිසෙකුට මේ මැරෙන්න ලැහැත් වෙන කෙනෙකුට ඒ මරණයෙන් බේරා ගැනීම තමයි දෙන්න පුළුවන් උපරිම පිහිට. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ ඊට වඩා පිහිටක් රැකවරණයක් දෙන්න පුළුවන් වුණා. බුදුරජාණන් වහන්සේගේ ඒ භික්ෂුව ඒ ශ්‍රාවක භික්ෂුව එර්දිමත්. උන්වහන්සේ එර්දියෙන් වැඩියා. වැඩලා එර්දි බලයෙන් අර 500ක් කාන්තාව ගාව වැඩ ඉන්නවා. ආසි වැඩ ඉඳලා උන්වහන්සේ මේ අත් කකුල් සුව කරන්න ගියේ නෑ. උන්වහන්සේ කියනවා නැගිනිවරුනි සිහිය උපද්ද ගන්න. මේක තමයි සසර. සසර ඉස්මතුනේ කොයි වෙලාවේද? සසරේ හැබෑ තතු හෙලි වෙච්ච වෙලාවේ. මේක තමයි නැගිනිවරුනි මේ ඉපදීමින් මැරෙමින් යන සසරේ ස්වභාවය. නැගිනිවරුනි මේක මීටත් වඩා කටුකයි. මේක මීටත් වඩා බිහිසුණුයි. අතහරින්න මේක කියලා කිව්වා. මේ සසර ගැන තියෙන ඇල්ම අතහරින්න කිව්වා. වාසනාවන්තයි
500 දෙනා. ඒ 500 දෙනාම එක්කෙනෙක්වත් මාර්ගඵල නොලබා මරණයටපත් වුණේ නැහැ. පෘථග්ජනයෝ විදිහට එක්කෙනෙක්වත් මරණයටපත් වුණේ නැහැ. අත් කකුල් නැතුව වුණත් 500ම මඟඵල ලැබුවා. මඟඵල ලැබලා මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවකයෝ විදිහට ඉපර්ඩෝ ගියා. ඒගොල්ලන්ට අර සංසාර අනතුර ආයි නැහැ. නමුත් බලන්න අද ලෝකයේ මැරෙන මිනිස්සුන්ට මේ පිළිසරණ තියනවද? මේ පිළිසරණ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා අප්පකාතේ මනුස්සේසු තේජනා පාරගාමිනෝ. මහණෙනි මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන සත්‍යයන් අතරේ අප්පකාතේ ඊටාම ටික දෙනයි තේජනා පාරගාමිනෝ එතරට යන්නේ. අථායන් ඊතරා පජා අනිත් ඔක්කොම ප්‍රජාව දෙව් මිනිස් නොයෙකුත් මේ ප්‍රජාව තීර මේ වානු ධාවති සසර කොයි පැත්තටද යන්නේ? ඒ පැත්තට මේගොල්ලෝ ගහගෙන යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඊටාම අතලොස්සක් ඒ සසර සැඩපහරි පහළට යන්න දෙන්නේ නැතුව උඩට පීනන්න මහන්සි වෙනවා. ඔබ හිතන්න ගංගාවක් වේගින් පහළට ගලනවා. ඔකට වැටෙන මිනිස්සයා සාමාන්‍යයෙන් කොහෙටද යන්නේ? පහළට යනවා. ඕකේ හිතේ හයියක් තියෙන ලොකු වීරියක් තියෙන මිනිස්සෙක් විතරයි නේද සැඩපහරින් උඩු පැත්තට පීනන්නේ. කොච්චර ජවයක් කොච්චර ශක්තියක් එයාට තියෙන්න ඕනද? ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කියන්නේ පින්වත්නි ජවයක් තියෙන කෙනෙක්. ජවයක් නැති මිනිස්සෙකුට බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකෙක් වෙන්න බෑ. ශ්‍රාවකත්වයට එන්න බෑ. ඒ ජවේ උපද්ද ගන්න හැම ජීවිතයකම පුළුවන්කමක නෑ. බුදුරජාණන් වහන්සේ ඔබ අහලා ඇති මේ අක්කන සූත්‍රය බුදුරජාණන් දේශනා කළා. ෂණේ කියන එක හම්බෙන්නේ හරි කලාතුරකින්. ෂණේ කියන එක තිරිසනෙක් කියලා ඉපදුනොත් නෑ. පෙරේතෙක් කියලා ඉපදුනොත් නෑ. නිරේ උපන්නොත් නෑ. ඊළඟට අසඤ්ඤ තලයක උපන්නොත් නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් පහළ වෙලා මන්ද බුද්ධිකයි සන සම්පත්තිය නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් පහළ වෙලා අන්‍ය ආගමක සන සම්පත්තිය නෑ. මනුස්ස ලෝකෙම උපදිනවා. බුදු කෙනෙකුත් ලෝකේ පහළ වෙලා දහමක් ඇහෙන්නේ නැති දිහාක සන සම්පත්තිය නෑ. නමුත් මනුස්ස ලෝකේ උපදිනවා බුදු කෙනෙක් නෑ. ඒත් සන සම්පත්තිය අහිමිලා අපිට කොච්චර වාසනාවක්ද? අපි ඉපදිනකොට මහා කරුණාවෙන් ලෝ සතුන්ට ධර්මයේ දේශනා කරපු ශාස්ත්‍රඥ වහන්සේ පිරිනොම් පාලා වුණත් උන්වහන්සේ ශාස්ත්‍රීය තනතුරේ තියලා ගිය ධර්මයේ ජීවමානව වැඩ ඉන්නවා. ඒ ජීවමාන ධර්මයේ පිහිට අදටත් අපට ගන්න උත්සාහ කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයාට තියෙන උනේ ජවයක්, ජව සම්පත්තියක්. ඒ ජව සම්පත්තිය කියලා කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රාවකයාට තියෙන්න ඕනේ මේ දුකයි කියලා ඥානයක්. මේ දුකේ හට ගැනීමයි කියලා ඥානයක්. මේ දුක නිරුද්ධ වීමයි කියලා ඥානයක්. මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියන ඥානයක්. ඒකට කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියලා. ආන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රාවකයාගේ ජව සම්පත්තිය. විශාල ජවයක් ඕනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න. මොකද ධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගම්භීරෝ හරි ගාම්භීරයි. නිපුණෝ හරි සියුම්. අතක්කාවචරෝ තර්ක කර කර මේක කරන්න බෑ. මේක අල්ලගන්න තියෙන්නේ කොහෙන්ද? නුවණින්මයි මේක තේරුම් අරගෙන අල්ලගන්න තියෙන්නේ. ඉතින් එහෙම ධර්මයක් ලේසි කෙනෙකුට මේ ධර්මයේ දකින්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයෙන් ධර්මයේ කෙරෙහි ප්‍රසාදයෙන් ධර්මය අනුගමනය කරන්න මහන්සි වෙන කෙනාට මේක කරගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ වගේ. මේ අස්ව කෙන්දකින් යමක් එල්ලලා තියෙනවා. ඒක එල්ලලා තියෙන්නේ අස්සෙකුගේ කෙන්දක් අරගෙන. එතකොට අස්ස කෙන්දකින් එල්ලපු එකට මිනිස්සුෙකුට විදින්න කියනවා ඈත ඉඳලා. දුන්නකුයි ඉතලෙකුයි දීලා මේකට විදින්න කියනවා කට්ට කලුවරේ අකුණක් ගහනවා.
අකුණෙන් තමයි මෙයාට දැක ගන්න තියෙන්නේ අර අස්සකෙන්දයි එල්ලලා තියෙන එකයි ඉලක්කේ ඔක්කොම. එයාට තියෙන්නේ මහ වෙලාවක්ද? නෑ චූටි වෙලාවක්. ඒ චූටි වෙලාවේ එයා විදින්න ඕනේ. අර අස්සකෙන්දෙන් ඒ අස්සකෙන්ද එල්ලලා තියෙන එක කැඩිලා බිමට වැටෙන්න අස්සකෙන්දට විදින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒක ලේසි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එක අමාරුයි කියනවා. ඒ අකුණු එළිය දැන් අපේ ජීවිතේට වැටලා තියෙනවා. ඒ තමයි සන සම්පත්තිය. අපි මිනිස්සෙක් වුණා. මිනිස්සෙක් වෙනකොට අපේ භාෂාවෙන් අපිට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශාස්ත්‍රුන් වහන්සේ නමක් පහළ වුණාම තියෙන ශාස්ත්‍රු සම්පත්තිය අපිට තියෙනවා. මේ දෙකම එකතු වෙච්ච තැනට කියනවා ක්ෂණ සම්පත්තිය. සංසාරයේ දිගත් එක ගත්තාම මේක ක්ෂණයකටත් වඩා අඩු කාලයක් මේ චුට්ටයි අපිට තියෙන්නේ. අපි මෙහි සම්පූර්ණ කාලෙම හිටියොත් අපිට කොච්චර කාලෙද ඉන්න තියෙන්නේ? ඒ අවුරුදු 60යි 70යි උපරිම 80යි. අපි මේ කාලේ යන්න ඕනනේ. එතකොට මේ අවස්ථාව අපිට තියෙන්නේ ඊටාම ටික කාලයක්. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත කෙනාට අර මෙතරින් එතරට යන්න. මොකද්ද මේ මෙතර එතර කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව තුල ඉන්නකම් අපි ඉන්නේ මෙතරට වෙලා. අපිට එතර යන්න බෑ. අවිද්‍යාව සිඳගෙනමයි එතරට යන්න තියෙන්නේ. તો බුදුරජාණන් වහන්සේ මේක හරියට පෙන්නනවා මෙහෙම. මහා සාගරේ රළ ගෙඩියේ මේ අත පෙරලි පෙරලි තියෙද්දි මේ මහා සාගරේට මිනිස්සෙක් අරන් ගිහිල්ලා දානවා එක සිදුරක් තියෙන වියගහක්. ওই වියගහ කියන්නේ අර හරක් බඳින්නේ හරක් දෙන්න බඳින මේ දෙන්න බඳින එකට තමයි එක සිදුරක් තියෙන වියගහ කියන්නේ. ඒතකොට හරක් දෙන්නා බැඳලා නගුල හයි කරන්නේ අර විය සිදුරට. ඒතකොට එක විය සිදුරක් තියෙන වියගහක් මිනිස්සෙක් දානවා මේ රළ පෙරලෙන මුහුදට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට මේ උතුරු පැත්තෙන් එන රළ ගෙඩි වලට මේ වියගහ දකුණට පාවි යනවා. දකුණු පැත්තෙන් එන රළ ගෙඩි වලට මේක උතුරට පාවෙනවා. මේ විදිහට ඉතින් මහා සයුරට වැටුණාට පස්සේ වියගහට ඕන විදිහට නෙවෙයි රළ ගෙඩි වලට ඕන විදිහට මේ වියගහ පෙරලෙනවා. පෙරලෙද්දී ඔය මහා සාගරයේ ඇතුළේ ඉන්නවා කියනවා අවුරුදු 100කට එකපාරක් උඩට එන එක මේක ඇහැක් පේන කැස් බෑවෙක්. ඒ නිසා යාට කියනවා කන කැස් බෑවා. මේ කන කැස් බෑවා අවුරුදු 100කට එකපාරක් ඇවිල්ලා වතුරෙන් උඩට ඔළුව දාලා අහස බලලා ආයෙ යට යනවා. ඊට බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි අර අවුරුදු 100කට වතාවක් කන කැස් බෑවා මහා සාගරෙන් උඩට මතු වෙනකොට එයා දැන් මහා සාගරේ කොහින් මතුවේද කියලා කාටවත් කියන්න පුළුවන්ද? එයාට හිතුණු තැනින් එයා මතුවෙනවා. ඒ මතුවෙනකොට අර රළ ගෙඩි වලට මේ අත පාවෙන වියගහේ විය සිදුර ගානට අර කන කැස්බෑ වගේ හිස ගාවට ඇවිල්ලා. කන කැස්බෑව විය සිදුරෙන් හිස දාලා අහස බලනවා කියන එක මහණනි සිද්ධ වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් ඒ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊටාම කලාතුරකින් ඔහොම එකක් වෙන්න පුළුවන්. කලාතුරකින් ওই වියගහ හරියටම මේ එකතු වෙලා කන කැස් බෑවා අහස බලන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා ඒවං අදිච්ච මිදම් වික්කවේ මනුස්ස සත්තං ලද්දං. මහණෙනි ඒ වගේ ඊටාම කලාතුරකින් කියනවා ඔබට මිනිස්සෙක් වෙන්න හම්බ වුණේ. එතකොට අපිට මේ ලැබිච්ච ජීවිතේ සුළුපටු එකක්ද? වියසිදුරෙන් අහස බලනවට වඩා දුර්ලභ එකක් මේ හම්බ වෙලා තියෙන්නේ. මිනිස්යාගේ ජීවිතේට වටිනාකමක් දුන්න ශාස්ත්‍රඥ වහන්සේ පින්වන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. බුදුරජාණන් වහන්සේ කවදාවත් මිනිසෙකු ඝාතනය කිරීම අනුමත කළේ නැහැ. තමන් වෙනුවෙන්වත් ඝාතනයක් බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ. මොකද මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ශික්ෂාපද පනවද්දී ඔබ දන්නවත් ඇති. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයන් අතරේ උපසම්පදා භික්ෂුවකට කලලේ ඉඳලා යම් විදිහකින් මනුෂ්‍ය ඝාතනයකට හවුල් වුණොත්
එයාට පරාජිකා කියන ආපත්‍ය සිද්ධ වෙනවා. එයා මහාන ජීවිතෙන් පෙරදුනා කියනවා. එහෙම සිල්පද බුදුරජාණන් වහන්සේ පැනෙවි. දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙකුට දරුවෙක් නැති කරගන්න කරුණු කිව්වත් ඒ වික්ෂු පරාජිකා කියනවා. මනුස්ස කලලයට පවා ආරක්ෂාවක් බුදුරජාණන් වහන්සේ විසින් සැපේවා. ඒ මොකද මනුස්ස ජීවිතයේට එයා එන්නේ සමහර විට කාලයක් සසර ගමනේ මනුස්ස ජීවිතේට එන්න බැරුව වෙන්න පුළුවන් නේ. කලාතුරකින් මේ නියපොත් භාග්‍යතුන් වහන්සේගේ නියසිලේ මත තියෙන පස් ටික වගේ ටික දෙන අතරට එයා කලාතුරකින් එකතු වෙන්න හදන්නේ. ඒ එකතු වෙන්න හදන කෙනාට බලන්න සාමාන්‍ය ලෝකේ මනුස්ස ජීවිතේට වටිනාකමක් දෙනවද කියලා. මනුස්ස ජීවිතේට වටිනාකමක් දීපු බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කන කැස් බෑවා වියසිතුරින් අහස බලනටත් වඩා දුර්ලභයි කියනවා අපිට මේ ලැබිච්ච මනුස්ස බව. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි ඒවං අදිච්ච මිදම් වික්කවේ තථාගතස්ස පාතු භවෝ. මහණෙනි කන කැස් බෑවා වියසිතුරින් අහස බලනවා වගේ ඊටාම දුර්ලභයි කියනවා බුදු කෙනෙකුගේ පහළවීම. සම්බුදුරජාණන් වහන්සේලා හැමදාම ලෝකේ පහළ වෙන්නේ නෑ. අපි නම් ඉපදෙනකොට අපේ ඉතින් පින මේකනේ. අපේ පිනට අපි ඉපදෙනකොට බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට ඇහෙනවනේ. ඒතර බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපිට මේ කාලේ ඇහෙන්නේ බුදු කෙනෙක් පහළ වූ යුගයක් නිසා. බුදු කෙනෙක් පහළ නොවූ යුගයක බුද්ධ කියන වචනේ ලෝකේ නැහැ. ධම්ම සංඝ කියන වචන ලෝකේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එකක් ලෝකේ නැහැ. සෝවාන් සකදාගාමි කියලා ආර්ය පුද්ගලය ගැන කතාවක් ලෝකේ බලන්න කොච්චර මේ වේලිච්ච ලෝකයක්ද නේ බුදු කෙනෙක් නැහැ කියන්නේ. අද අපිට කුසල අකුසල් ගැන කතාවක් තියෙනවා. පින්පව් ගැන කතාවක් තියෙනවා. සුගති දුගති ගැන කතාවක් තියෙනවා. කොච්චර වාසනාවක්ද මේ සන සම්පත්තියේ තියෙන උපතනේ. එන බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒවං අදිච්ච මිදම් වික්කවේ තථාගතස්ස ධම්මෝච විනයෝච ලෝකේ දීප්පති මහණෙනි. ඒ වගේ ඊටාම කලාතුරකින් කියනවා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ විනේ ලෝකේ බබලන්නේ. ඕන්න ඒ කාලේ තමයි මේ කාලේ. අපි දැන් මේ මනුස්ස ලෝකෙට එනකොට ලෝකේ උපදින්න කොච්චර රටවල් තියෙද්දි අපි මේ ලංකාවේ ඉපදිලා ඒ ලංකාවෙත් අපේ පිනකට අපිට තේරෙන භාෂාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න ලැබෙනවා. ධර්මයේ බබලනවා. ධර්මයේ විවෘත වෙලා. ඒ විවෘත කවෙච්ච කාලේ මනුස්ස ජීවිතේ හම්බ වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙච්චරයි කරන්න ඕනේ. මොකද්ද? තස්මාතිය බික්කවේ මහණෙනි ඒ නිසා මේ ඔක්කොම හම්බ වෙච්ච වෙලාවේ ඉදන් දුක්ඛන්ති යෝගෝ කරණීයෝ දුක අවබෝධ කරන්න මහන්සි වෙන්න. ඉදන් දුක්ඛ සමුදයන්ති යෝගෝ කරණීයෝ දුක හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න. ඉදන් දුක්ඛ නිරෝධන්ති යෝගෝ කරණීයෝ දුක නිරුද්ධ වෙලා යන්නේ මෙහෙමයි කියලා අවබෝධ කරන්න මහන්සි වෙන්න. ඉදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යෝගෝ කරණීයෝ දුක නිරුද්ධ කරගන්න අපිට කරන්න තියෙන්නේ මේකයි කියලා අඳුරගෙන ඒක දිනු කරගන්න මහන්සි වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දේශනාවේ හැටියට මනුෂ්‍ය ජීවිතයක් ලැබුව අපි කරන්න ඕන දේ තමයි ඒක. නමුත් මනුෂ්‍ය ජීවිතයක් ලැබුව අය අඩුවෙන්ම කරන දේත් ඕක. ඒ නිසා පින්වත්නි අපිට මේ මනුෂ්‍ය ජීවිතේ වියකිලා යන ලොකු කාලයක් නැහැ. අපේ මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන මොහොත අපට අදද හෙටද කියලා කියන්න පුළුවන්කම නැහැ. මේ සමහරට ඊළඟ මොහොත අපිට මේ මනුෂ්‍ය ජීවිතය අවසන් වෙන මොහොත වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙලොව ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ පරලොව. අපි මේ පරලොව අපිට උරුම වෙන හැටියට අපි යන්න ඕන. මොකද මෙහි ඉඳලා අපි ප්ලෑන් ගහගෙන අපි හදාගෙන අපිට පරලොව උපදින්න පුළුවන්කම නැහැ. අපි මේ ලෝකේ රැස් කරපු ටිකත් අරන් අපි පරලොවට යන්න ඕනේ. නිසා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා අපට දුක ගැන කියා දෙද්දි උන්වහන්සේ මේ ලෝකයට එන්නෙම දුක ගැන කියා දෙන්නේ. මොකද දුක ගැන තමයි මිනිස්සු නොදන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා අජිත කියන මේ ස්වාමීන් වහන්සේ අජිත කියන මානවකයා කේනස්සු නියුතෝ ලෝකෝ ස්වාමීනි ලෝකේ වැහිලා ඉන්නේ මොකකින්ද? බුදුරජාණන් වහන්සේ වදාලා අවිජ්ජාය නියුතෝ ලෝකෝ අවිද්‍යාවෙන් ලෝකයේ වැහිලා ඉන්න. අවිද්‍යාව කියලා කිව්වේ මොකද්ද? අවිද්‍යාව කියලා කිව්වේ මනුස්සයා වැහිලා ඉන්නවා දුක දන්නේ නැතිකමින්, දුකේ හට ගැනීම දන්නේ නැතිකමින්, දුකේ නිරෝධය දන්නේ නැතිකමින්, දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව දන්නේ නැතිකමින් මනුස්සයා වැහිලා.
ආන්නේ වෙහිච්ච කඩතොරාවෙන් එළියට එන්න බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා කියනවා. ලෝකේ ඉපදීම, ලෙඩවීම, මරණය කියන කරුණු මේ ලෝකේ තියෙන නිසා. බුදුරජාණන් වහන්සේ දුක ගැන දේශනා කරද්දී දේශනා කළා ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඉපදීම දුකක් කියන එක අපට හොඳට තේරෙනවා. ඉපදිච්ච කෙනාටනේ මේ ඔක්කොම ප්‍රශ්න ටික කඩාපාත් වෙන්නේ නේ. ඒ නිසා ඉපදීම දුකක්මයි. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ජරාවටපත් වීම, වයසට යෑම දුකක්. අපිට පේනවා ඒකනේ. ඊළඟට මරණය දුකක්. මරණය කියන එක දැන් බලන්න නේද? මරණය කියන එක මේ හැම කෙනාටම එකම විදිහට ලැබෙන්නේ නැහැ නේද? ඒ මරණය සමහර අයගේ මරණය අපේ හිත සලිත කරන සුළුයි. සමහර අයගේ මරණය. මරණය කියන එක දුකක් කියනවා. ලෙඩ දුක් වලට පත්වීම දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රිය වූ අයගෙන් වෙන් වෙලා යන්න වෙනවා. කැමැති වුණත් අකමැති වුණත් ප්‍රිය වූ අය ප්‍රිය වූ අය අහිමි වෙලා අපට ප්‍රිය දෙයින් වෙන් වෙලා යන්න වෙනවා. ඒක දුකක්. ඊළඟට අපි අකමැති වුණත් අප්‍රිය අමනාප දේවල් එක්ක එක්කාසු වෙන්න වෙනවා. ඒක දුකක්. දැන් අපි කැමතිද අපේ දරුමල්ලෝ අහිමි වෙනවට? කැමති නෑ. අකමැති වුණාට අහිමි වෙනවා. අපි කැමතිද අපේ දේපල නැසෙනවට? කැමති නෑ. නමුත් අපේ දේපල අපි අකමැති වුණත් නැසෙනවා. අපි කැමතිද අපි නාකි වෙනවට? කැමති නෑ. නමුත් අපි අකමැති වුණත් අපි වයසට යනවා. මේක දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දේ කැමති දේවල් නොලැබෙද්දී ඒකත් දුකක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංක්ෂේපයෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා බුදුරජාණන් වහන්සේ දුක හකුලවලා දේශනා කළා. උන්වහන්සේ වදාළා ওই දුක හටගන්නේ අපේ හිත ඇතුලේ අපේ ජීවිත ඇතුලේ තියෙනවා කියනවා පින්වත්නි තණ්හාවන් තුනක්. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව කියලා උන්වහන්සේ පෙන්නනවා තෘෂ්ණාව. තෘෂ්ණාවෙන් හින්දා අපට දුක හට ගන්නවා කියනවා. ඒතර ඒක මේ ලෝකේ දැක්කේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා ඒ නිසා මේ ලෝක සත්වයාට දුකෙන් නිදහස් වෙන්න කරන්න තියෙන්නේ. තෘෂ්ණාව හින්දා නම් දුක හටගන්නේ. ඒකෙන් නිදහස් වෙන්න මොකද කරන්න තියෙන්නේ? තෘෂ්ණාවෙන් නිදහස් වෙන එක. තෘෂ්ණාවෙන් නිදහස් වුණා නම් දුක හටගන්න එක නැහැ. බුදුරජාණන් දේශනා කළා තෘෂ්ණාවෙන් නිදහස් වීම තමයි නිවන. ඒ නිවන අත්දකින්න උන්වහන්සේ පෙන්වලා දුන්න මාර්ගයක්. ආන්නයකට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට අපි මිනිස්සෙක් වුණාට පස්සේ අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ තියෙන ඇත්ත ස්වභාවය. අපේ ජීවිතේ අපි උපන්දා ඉඳලා අපිට මේ අපේ ජීවිතේ විඳින්න වෙන හැම දෙයක්ම දුකට අයිති දේවල්. ඇයි අපි ඉපදිලා ඉන්නේ නේ? දුකට අයිති දේවල් විඳිමින් දුකකයි අපි ඉන්නේ කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඒ දුක හටගත්තේ අපේ හිතේ තියෙන තණ්හාව හින්දා කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට ඒ දුක නැති වෙන්නේ අපේ හිතේ යම් දවසක තණ්හාව නැති වුණාම කියලා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට තියෙනවා දුක ගැන වැටහීම. දුකේ හට ගැනීම ගැන වැටහීමක්. දුක නැති වෙන හැටි ගැන වැටහීමක්. දුක නැති කරන්න ඕනේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම. ඒක තමයි අපිට කරන්න තියෙන දේ. මිනිස්සෙක් වෙලා ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අපට දුක ගැන, දුකේ හට ගැනීම ගැන, දුකේ නැතිවීම ගැන, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන තියෙන වැටහීමට තමයි කියනවා සම්මා දිට්ඨිය. ආන්නේ සම්මා දිට්ඨියේ ඉඳලා අපි පුරුදු කරගෙන යන්න ඕනේ. මොකද්ද? සම්මා සංකල්ප උපදින්න ඕනේ. නෙක්ඛම්ම සංකල්ප. කාමයන්ට වසඟ නොවූ කාමයන්ගෙන් නිදහස් වීමේ කැමැත්ත. කාමයන් කිව්වම අපිට ගොඩාක් ඒවා තියෙනවනේ නේ. කාමය කියලා කියන්නේ මොනවද? කාමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කාමය කියලා කියන්නේ මේ ලෝකයේ තියෙනවා අපට ආස හිතෙන රූප. හිත ඇලෙන රූප. ශබ්ද, ගන්ධ සුවඳ, රස, පහස තියෙනවා ආකර්ෂණීය ඒවා. ආන්න ඒවට අපේ හිත බැඳෙනවා. හිත බැඳුනට පස්සේ අපි එව්වා හොයන්න ඕනේ දෙයක් කරනවා. එතකොට ඒක එයා කෙනාට කියනවා කාමයන්ගේ වසඟයට ගිය කෙනා. ඒ නිසා අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට කාමයන් පරිහරණය කරන්න ඕනේ. කාමයන් පරිහරණය කළාට කාමයන් ඕන වෙලාවක
අතහරින්න පුළුවන් විදිහට අපි ඉන්න ඕනේ. අපිට මේ ප්‍රියමනාප හැම දේවල් අපි කෙටියෙන් කිව්වොත් කාමයන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා කෙත්තං කෙත්වතු අපිට තියෙන වතු පිටි. ඊළඟට හිරඤ්ඤං අපිට තියෙන රන් රිදී මිල මුදල්. මේවා අපිට තියෙන කාම වස්තු. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ගවාස්ස. ඒ කාලේ තිබුණානේ හරියට ගව සම්පත. ඊට පස්සේ එළු බැටළුව ඇති කරනවා. ඒක කාමයන්. ඊට පස්සේ දැසිදස්සු කාමයන්. ඊට පස්සේ පුත්තදාර දරුවන් අඹුවන් කාමවස්තු. මේ කාමවස්තුත් එක්ක තමයි අපේ ජීවිතේ තියෙන්නේ. නමුත් මේ කාමයන් ඕනේ වෙලාවක අතහරින්න පුළුවන්. මේ කාමයන් මගෙන් අහිමි වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා වැටහීම අපිට තියෙන්න ඕනේ. ආන්න ඒක නෙක්ඛම්ම සංකල්පනා. නෙක්ඛම්ම සංකල්පනා තියෙන එක අපිට හරිය වටිනවා. අපිට මේ දේවල් අහිමි වෙන්න පුළුවන් කියන දැක්මනේ. නැත්තම් මේ මරණාසන්න වෙද්දි ගොඩාක් අය මේ මනුස්ස ලෝකේ අපිට අහිමි වෙන දේ කොහොමත් අපි ආය අල්ල ගන්නවා. අල්ලගෙන ඉතින් දුර්ලභව හම්බෙච්ච මනුස්ස ජීවිතේ අහිමි වෙනකොට ආය දුගතික යන්න පුළුවන් හිතක් අපි මනුස්ස ජීවිතේ දැන් හදා ගන්නවා. ඒ නිසා ඒක අතාරින්න පුළුවන් සංකල්පන අපිට තියෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකල්පන. ඊළඟට අව්‍යාපාද සංකල්පන. නිතර තරහ ගන්න කෙනෙකුට අපිට තරහ ඇති නොවන විදිහේ හිතුවිලි මේ හිත ඇතුලේ දියුණු කරන්න කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේකට හොඳම දේ පින්වන්දි මෙත් සිත වඩන එක. එතකොට ඒක අව්‍යාපාද සංකල්පන. ඊළඟට උන්වහන්සේ දේශනා කළා අවිහිංසා සංකල්පන. හිංසා නොකරන කරුණා හිතත් අපේ හිතේ උපද්ද ගන්න ඕනේ. ඒ කරුණා සංකල්පන. මෙන්න මේ සංකල්පනා තියෙනවා නම් අපිට තියෙනවා සම්මා සංකප්ප. මේ මනුස්ස ජීවිත ඉපදිච්චාම අපි අනික් කටයුතු කරන අතරේ අපි කරන්න ඕන දේවල්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා උපද්ද ගන්න ඕනේ සම්මා වාචා. නිවැරදි වචන. නිවැරදි වචන මොනවද? බොරු කීමෙන් වළකින්න ඕනේ. කේලමෙන් වළකින්න ඕනේ. අනිත් අයගේ හිත පෑරෙන තැලෙන පරුස වචනින් වළකින්න ඕනේ. අනිත් අයගේ කාලය අහිමි වෙන අනිත් අයගේ කාලය අපතේ යන හිස් වචන කතාවෙන් වළකින්න ඕනේ. මේකට කියනවා සම්මා වාචා. ඊළඟට උන්වහන්සේ දේශනා කළා සම්මා කම්මන්තය. සම්මා කම්මන්ත මොනවද? නිවැරදි ක්‍රියා. උන්වහන්සේ වදාලා ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. හොරකමින් වළකින්න ඕනේ. ඊළඟට වැරදි කාම සේවනයෙන් වැරදි කාම සේවනයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සකේන දාරේන තුට්ටෝ හෝති. වැරදි කාම සේවනයේ නොකරන කෙනා තමන්ගේ ප්‍රිය බිරිඳකින් විතරක් සතුට වෙනවා. තමන්ගේ ප්‍රිය ස්වාමියාගෙන් විතරක් සතුට වෙනවා. පරබුන් කරා පර සැමියන් කරා යන්නේ නැහැ. ආන්න ඒක කියනවා වැරදි කාම සේවනයෙන් වැළකීම. මේක සම්මා කම්මන්තය. ඊළඟට සම්මා ආජීව උන්වහන්සේ දේශනා කළා නිවැරදි අවංක ජීවිත ප්‍රතිපදාවක් එයා පුරුදු කරන්න ඕනේ. ඒක තමයි කියනවා සම්මා ආජීවය. එතකොට අපි මේ ටික පුරුදු කරනවා නම් අපේ තුල තියෙන සිල්වත් බව. දේශනා කළානේ බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ දුස්චරිතින් අතාරින්න කියලා අපිට නේ. ත්‍රිවිධ දුස්චරිතය කියලා කිව්වේ කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙකුගේ සිත කය වචනේ දුස්චරිතයට හැරිලා නම් තියෙන්නේ. එයාගේ ජීවිතේ හරියට මේ සොහනක් වගේ කියනවා. සොහන කියන එක අපිට අද කාලේ සොහන වඩා බුදුරජාණන් වහන්සේ කාලේ සොහන ඔබ දන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්සෙක් මරුණාට පස්සේ මේ ඒ මිනිස්යාගේ මල කඳ අරන් ගිහිල්ලා වීසි කරන්න පැත්තක් වෙනම තිබුණා. ඒතර වලලනේ ඒවා ඊට තොරන් ගහලා එහෙම කරන ඒවා තිබුණේ නෑ. මල කඳ අරන් ගිහිල්ලා දානවා. ඒ දැම්මට පස්සේ මේ පැත්තේ හිවල්ලු තමයි ඉන්නේ. ඉතින් ඒ හිවල්ලු මට මතක විදිහට බටහිර පැත්තේ නගරේ මේ මල කඳ අරන් ගිහිල්ලා දානවා. එතකොට ඒකට තමයි සීවතිකාව එහෙම නැත්නම් සොහන කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහණෙනි සොහන බිය සහිතයි. ඊළඟට සොහන බුදුරජාණන් වහන්සේ වදාළ අපිරිසිදුයි. සොහන අපිරිසිදුයි. මිනිස්යාගේ ශරීරයේ කුණු වෙච්ච ඕජාවෙන් සොහන තියෙන භූමියම අපිරිසිදු වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි ඒ වගේමයි කාය දුස්චරිතේ, වචී දුස්චරිතේ, මනෝ දුස්චරිතේ කරන මිනිස්යාගේ ජීවිතය අපිරිසිදුයි. එයා ලස්සනට ඇඳලා ඉන්න පුළුවන්. එයා ලස්සනට කතා කරනවා වෙන්න පුළුවන්.
එයා හොඳ රස්සාවක් කරනවා වෙන්න පුළුවන්. එයාව කට්ටිය පිළිගන්නව ප්‍රසිද්ධයි වෙන්න පුළුවන්. නමුත් එයා අපිරිසිදුයි සිත කය වචනයේ දුස්චරිතය යොදවනවා නම්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මහණෙනි සොහොන දුගදයි. ඒ වගේ කියනවා දුස්චරිතය කරන කෙනා ගැන සත්පුරුෂය අතරේ තියෙන්නේ අපකීර්තියක් කියනවා. මේ කෙනා සත්තු මරණ කෙනෙක්. මේ කෙනා අන්සතු දේ පැහැර ගන්න කෙනෙක්. මේ කෙනා සල්ලාලකමී හැසිරෙන කෙනෙක්. මේ කෙනා බොරු කියන කෙනෙක්. මෙයා කේලංකාරයෙක් කියලා මේ සත්පුරුෂය අතරේ තියෙන්නේ අපකීර්තියක් කියනවා. සොහොන දුගදයි වගේ ඒ මිනිස්යාගේ දුගතක් තමයි පැතිරෙන්නේ. දැන් ඇතුලේ තියෙන එක නේ දැන් සොහොනේ තියෙන ගඳනේ පැතිරෙන්නේ. ඒ වගේ දුෂ්චරිත කරන මිනිස්යාගේ ඇතුළ තමයි එළියට පැතිරලා යන්නේ දුගදයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සොහොන බිය සහිතයි. ඒ වගේමයි කියනවා දුෂ්චරිතය කරන කෙනා නිසා සමාජයට බියක් උපදිනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සොහොන අමනුෂ්‍ය ඇසුරු කරගත්ත තැනක්. සොහොනේ යහපත් ඇසුරක් නෑ. අමනුෂ්‍යෝ තමයි සොහොනට එන්නේ. සැරව බොන ලේ පිපාසිත අමනුෂ්‍යෝ සොහොනට එනවා කියනවා. ඒ වගේමයි කියනවා බුදුරජාණන් වහන්සේ මහණනි දුෂ්චරිතය කරන කෙනාව ඇසුරු කරන්නේ තවත් දුෂ්චරිතයේ යෙදෙන කෙනෙක්මයි. බොන මිනිස්යාගේ යාළුව හොඳට බොන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සේ හොරකම් කරන කෙනාගේ යාළුව හොඳට අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරන්න පුළුවන් මිනිස්සෙක්. එතකොට ඒ જાතියම කෙනෙක් කියනවා එකතු වෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සොහොන නිසා මිනිස්සු ගොඩාක් හැඬීම් වැළපීම් වලට පත් වෙනවා කියන තමන්ගේ ප්‍රිය ඥාතීන් නැති වුණාම ඔතනනේ ගිහිල්ලා අඬන්නේ නේ. ඒ වගේ කියනවා දුෂ්චරිතය කරන කෙනා නිසා සමාජයේ ගොඩාක් අයට අඬන්න දොඩන්න සිද්ධ වෙනවා කියනවා. දැන් අපි හිතමු හොරකම් කරන කෙනෙක් ගමට එක්කෙනා ඉන්නේ කියලා. ඒ පවුලක් ඔන්න මේ මොකක් හරි එකක් හොරකම් කරාට පස්සේ ඒ මිනිස්සු මහන්සියලා හම්බ කරගත්තේ ඒ මිනිස්සු අඬනවා. ඊට පස්සේ අපි හිතමු මේ සල්ලාලකමේ යෙදෙන මිනිස්සෙක් ඉන්නවා කියලා. සමගියෙන් ඉන්න පවුලක් සම්පූර්ණ කඩාකප්පල් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සොහොන වගේ ජීවිතයක් උපදිනවා කියනවා දුෂ්චරිතය කරනවා නම්. ඒ නිසා අපි මනුෂ්‍ය ජීවිතය ඉපදලා ඉන්න ටික කාලේ අපිට ලොකු කාලයක් නැහැ. අපි මේ කාලේ කරන්න ඕනේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන කරුණු පදන්න ඕන. මේක සීලයට අයිති කරුණු. සම්මා ආජීවය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා වංචා කරන්නේ. ඊට පස්සේ අධාර්මික රැකියාවල යෙදෙන්නේ නෑ. වංචාවක් නැතුව අවංක ජීවිතය ජීවත් වෙන කාලය ගෙවනවා. ආන්න ඒකට කියනවා සම්මා ආජීවය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එයාට තියෙනවා සම්මා වායාම. සම්මා වායාමය කියලා කියන්නේ පින්වත්නි එයාගේ වෑයම මේ ලෝකේ මිනිස්සු වෑයම් කරන්නේ හැබෑම යහපත උදෙසා නෙවෙයි. ආර්ය ශ්‍රාවකයාගේ වෑයම තියෙනවා කියනවා අකුසල් දුරු කරගන්න. අපි දැන් අපි උපදින්නේ පිරිසුදු අය විදිහට නෙවෙයිනේ. අපේ ජීවිතේ එක එක අකුසල් තියෙනවා. කොයි කාගෙත් අකුසල් තියෙනවා. තියෙන අකුසල් දුරු කරගන්න යමෙක් මහන්සි වෙනවා නම් එයාගේ වෑයම යහපත් එකක්. ඊළඟට එයාට උපද්ද ගන්න බැරි කුසල්, බැරි වෙච්ච කුසල් තියෙනවා. අපිට සමහරට මෛත්‍රී උපද්ද ගන්න බැරි වෙලා. අපි උපද්දන්න මහන්සි වෙනවා මෛත්‍රී භාවනාව කර කර. අපිට කරුණාවන්ත හිතක් සමහරට නෑ අපිට ඒ කරුණාව උපද්දන්න අමාරුයි. අපි ඒකට භාවනා කර කර මහන්සි වෙනවා කරුණාව උපද්දන්න. ඊළඟට අපිට අනිත් අයගේ දේවල් දැක්කම අපිට ඊර්ෂ්‍යා හිතෙනවා. ඒක අපේ ඇතුලේ තියෙන අකුසලයක්. අපි ඒක දුරු කරලා අනිත් අයගේ සැපත කල්පනා කරන්න මහන්සි ගන්නවා මුදිතාව. එතකොට යා කුසල් වඩන්න මහන්සි වෙනවා. අකුසල් දුරු කරන්න ගන්න මහන්සිය, කුසල් වඩන්න ගන්න මහන්සිය බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා වායාමයට අයිති කරුණු. එතකොට සම්මා වායාමයත් අපි මේ මනුස්ස ජීවිතය ඇතුලේ පුරුදු කරන්න ඕන එකක්. ඊළඟට උන්වහන්සේ දේශනා කළා දැන් අපි කරුණ කතා කරාද? සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාමය. මේ ටික පුරුදු කරලා ඊට පස්සේ ආ පුරුදු කරගන්න ඕනේ කියනවා සම්මා සතිය. සම්මා සතිය පුරුදු කරන්න එයාගේ ජීවිතේ දියුණු වෙනවා. අපි ওই කරුණු ටික උපද්දගෙන හිටියොත් සම්මා සතිය කියන්නේ නැස් දේශනා කළා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානේ යා
යෙදෙනවා කියනවා. මේ සතර සතිපට්ඨාන භාවනා පුරුදු කරනවා කියනවා. එතකොට ඒ භාවනා පුරුදු කරනකොට එයා තුළ ඇති වෙනවා කියනවා සම්මා සමාධිය. සම්මා සමාධිය බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා සමාධිය කියලා කියන්නේ පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ කියන සම්මා සමාධිය එයා උපද ගන්නවා. එතකොට මේක තමයි පින්වත්නි මිනිස්සෙක් කියලා අපි ඉපදුනාට පස්සේ අපේ ජීවිතේ එළිය කරගන්න අපිට කරන්න තියෙන දේ. ඊළඟට අපිට යම් මිතුරෙක් ඉන්නවනම්, අපේ සහෝදරයෙක් ඉන්නවනම්, අපි ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්දය ඔබට කවුරු හරි හිතයිසී කෙනෙක් ඉන්නවනම්, ඔබ කාට හරි ගොඩාක් ආදරය කරනවා නම්, ඔබ කාට හරි ගොඩාක් සෙනෙහ දක්වනවා නම් ආනන්ද එයාට දෙන්න කියනවා. දුක ගැන කියා දෙන්න කියනවා. දුකේ හට ගැනීම ගැන කියා දෙන්න කියනවා. දුක නිරුද්ධ වීම ගැන කියා දෙන්න කියනවා. දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව ගැන කියා දෙන්න කියනවා. මේක හරිය පුදුම එකක්. මේ ආර්ය සත්‍ය හතර කෙනෙක් අවබෝධ කරගත්තොත් මේ ජීවිතේ එයා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දහම් සැඩපහරට වැටෙනවා. දහම් සැඩපහර කියන්නේ ධර්මයේ කියන සැඩපහර කෙලීම වැටලා තියෙනවා පින්වත්නි නිවනට. උන්වහන්සේ දේශනා කළා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ දහම් සැඩපහර කෙලීම වැටලා තියෙනවා කියනවා නිබ්බාන පෝනා නිවනට නැඹුරු වෙලා නිවන දෙසට. ඒ නිසා කෙනෙක් ඒකට වැටුණොත් කොහෙටද යන්නේ ගහගෙන? නිවනට යනවා. ඒ නිසා ශ්‍රාවකත්වයට පත්වෙච්ච කෙනාට කියනවා සෝත ආපන්න. සැඩපහරට වැටුණු කෙනා සෝතාපන්න ශ්‍රාවකයා කියලා. මේ සෝතාපන්න බව ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම බුදුරජාණන් වහන්සේ ගොඩාක් වර්ණනා කළා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙත් ඒක දැනගෙන හිටියා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අනාථපිණ්ඩික සිටුතුමා කියන්නේ සෝතාපන්න වෙච්චි ශ්‍රාවකෙක්. අනාථපිණ්ඩික සිටුතුමාට ගොඩාක් මුල මුදල් තිබුණා. අනාථපිණ්ඩික සිටුතුමා 54 කෝටියක් වියදම් කරලානේ විශාල ජේතවනාරාම මේ අසපු හදලා පූජා කරේනේ. මුදල් අතුරලා ජේත කුමාරයාගේ උයන ගත්තේ අනාථපිණ්ඩික සිටුතුමා. අනාථපිණ්ඩික සිටුතුමාට හිටපු දරුවෝ අතරේ දූලා දෙන්නෙක්, දූලා 3 දෙනෙකුයි එක පුතෙකුයි හිටියා. ඒ පුතාගේ නම කාල. මේ කාල කියන පුතා අනිත් දුවලා නම් ඔක්කොමලා අනාථපිණ්ඩික සිටුතුමාගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැත්තට යොමු වුණා. කාල කියන පුතා මේ ධර්මයට යොමු වෙන්නේ නැහැ. එයාට මේ දම් පූජා කරන්නේවවත් ධර්මයේ පුරුදු කරන්නේවවත් ඒක කිසි වැඩක් නැහැ. දැන් සිටුතුමාට දෙන්න කියලා ඕන තරම් දායාද තිබුණානේ. පුතාට දෙන්න මිල මුදල් තිබුණා. පුතාට අරන් දෙන්න ඕනනම් ඒ නගරේ තියෙන හොඳම මේ ඉඩකඩම් තිබුණා. ඊට පස්සේ ගෙයක් දොරක් හොඳ ලොකුවට හදලා දෙන්න පුළුවන්කම තිබුණා. හොඳ ආවාහයක් විවාහයක් කරවලා දෙන්න පුළුවන්කම තිබුණා. හොඳ අධ්‍යාපනයක් දෙන්න පුළුවන්කම තිබුණා. හැමදේම තිබුණා. නමුත් ආර්ය ශ්‍රාවකයා වටිනාම දේ දැනගෙන හිටියා. මේ අනේපිට සිටුතුමා නිතරම මහන්සි ගත්තේ පුතාට ධර්මයේ දෙන්න. දවසක් මේ කාලට කතා කරලා කියනවා කාල උඹ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ජේතවනාරාමයට ගියොත් මං අද රංකහවණු 100ක් ඔබට දෙනවා කිව්වා. ඒතර දැන් කාලට සතුටුයි. කාල කැමති නෑ බුදුරජාණන් වහන්සේ බලන්න යන්න. නමුත් ඉතින් කහවණු 100 වටිනවනේ නේ. කාල උදේම කෑම ගන්නෙත් නැතුව ජේතවනාරාමයට යනවා. ජේතවනාරාමයට ගිහිල්ලා ජේතවනාරාමේ ගේට්ටුවෙන් ඇතුළට කාල ගියා. එතකොට ජේතවනාරාමයට ගියා. ගේට්ටුවෙන් ඇතුළට අඩුයිය තියලා ඉක්මනට ආයෙ හැරිලා ආවා. ඇවිල්ලා කියනවා තාත්තේ මං අද ජේතවනාරාමයට ගියා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජේතවනාරාමයට මම ගියා. තාත්තේ මට කහවණු 100 ඕනේ. මම කහවණු 100 ගත්තා. එතකොට සිටුතුමා කල්පනා කළා මේ ක්‍රමේ හරියන්නේ නැහැ. කියන කාල උඹ හෙට යන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ජේතවනාරාමයට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ එක දහම් පදයක් මතක තියාගෙන ඇවිල්ලා මට කියන්න ඕනේ. එතකොට දැන් අද මගෑරියාට හෙට මගාරින්න බුදුරජාණන් වහන්සේ ගාවට යන්නම ඕනේ. මේ මහා පින්වන්තෙක්. එතකොට මේ කාල කියන පුතා එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා
බුදුරජාණන් වහන්සේට පේන්නේ නැති වෙන්න පස්සටම වෙලා වාඩි වුණා. පස්සටම වෙලා වාඩි වෙලා මෙයා දැන් මෙයා මොකද්ද මහන්සි ගන්නෙ? එක ධර්මයේ එක පදයක් මතක තියාගෙන ඉක්මනට තාතට ගිහිලා කියන්න. කහවණු ගන්න. ඒතර මෙයා මෙහෙම ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැක්කා අද කවුද ධර්මය අවබෝධ කරන්නේ? අද අපිට ධර්මයේ කියනකොට අපේ හිත දැකලා ධර්මයේ කියන්න කෙනෙක් අද නැහැ නේ. බලන්න මේ කාලේ පිණින් ඉපදිච්ච වාසනාව හිත දැකලා ධර්මයේ කියනවා. බුදුරජාණන් වහන්සේ බලනවා කාටද අද ධර්මයේ අවබෝධ කරන්න වාසනාව අවබෝධ කරන්න හයිය තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දැක්කා පිටිපස්සේ දකී කියලා හැංගිලා පුංචි කොල්ලෙක් ඉන්නවා. එයා තමයි අද ධර්මයේ දකින්නේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා මෙයාට මං කියන ධර්මයේ එකක්වත් මතකේ හිටින්න එපා. නමුත් ඒ කියන ධර්ම කරුණු වැටහෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා. දැන් මෙයාට අහගෙන ඉඳලා මතක තියාගන්න බෑ එකක්වත්. නමුත් කියන දහම් පදේ හිතට යනවා. එතකොට කාල ඔහේ අහගෙන හිටියා මතක හිටින්නේ නැහැ. හොඳට ඇස් දෙක පියාගෙන අහගෙන හිටියා මතක හිටින්නේ නැහැ. තව සමීප වෙවි ඇහුවා මතක හිටින්නේ නැහැ. නමුත් කියන දහම් පදේ හිතට ගියා. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසන් වෙනකොට එයාට පුළුවන් වුණා මේ දුකයි කියලා අවබෝධ කරන්න. මේ දුකේ හට ගැනීමයි කියලා අවබෝධ කරන්න. මේ දුකේ නිරුද්ධ වීමයි කියලා අවබෝධ කරන්න. මේ දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි කියලා Taman තුලම අවබෝධයක් ඇති වුණා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරාට පස්සේ මේ කාලෙ ගිහිල්ලා දැන් එදා කහවණු සීයේ ඉල්ලගෙන දුවගෙන ගියේ. එදා එයා ඉන්නව පාඩුවේ. ඊළඟ දවසේ බුදුරජාණන් වහන්සේ දානෙට වඩිනවා අනේ පිටිසුතුමා ගෙදර. බුදුරජාණන් වහන්සේ කතා කළා කාලට. එතකොට අනේ පිටිසුතුමා කියනවා ස්වාමීනි කාල ඊයේ ඉඳලා වෙනස්. ස්වාමීනි කහවණු ටික ඉල්ල ගන්න ආවෙත් නැහැ. හරි වෙනස් වෙලා මේ දරුවා. බුදුරජාණන් වහන්සේ වදාලා සිටුතුමනි මේ ලෝකේ උතුම්ම ලාභය ලැබපු කෙනාට ওই කහවණු සීයෙන් ඇති වැඩේ මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා පතව්‍යා ඒක රජ්‍යේන පෘථුවියටම රජ වෙනවට වඩා සග්ගාය ගමනේනච ස්වර්ගයේ ගිහිලා උපදිනවට වඩා සබ්බ ලෝකාති පච්චේන තුන් ලෝකේටම අගරජ වූ බ්‍රහ්ම රාජය වෙනවට වඩා සෝතාපට්ටි පලං වරන් සෝතාපන්න වීම උතුම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා පින්වත්නි මනුෂ්‍ය ජීවිතයක් ලැබුපු අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැටහෙන ජීවිතයක් ලැබුපු අපිට කරගන්න තියෙන උතුම්ම ලාභය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන එක. ඒ නිසා අපිට මේ ධර්මයේ ඇසුන් ලැබුණු මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ අපි මහන්සි ගනිමු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ අපගේ උත්සාහය වීරිය අපටත් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන පිළිසරණ ලබන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ අසිරිමත් ධම්සක ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ හගුරංකිත කරාමිදුලේ පදිංචි පින්වත් ඒජී ආර්යදාස මහත්මයා, පින්වත් ඒජී ආර්යවති මෑණියන් සහ දූදරු මුණුබුරු මිනිබිරියන් සහෝදර සහෝදරයන් සහ ඥාති පිරිස එකතු වෙලා ඉතින් මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වුණ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියන්ට අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ලෝකපාලක සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන් නිරන්තරයෙන් කරන පින් දහම් අනුමෝදන් වන ඉෂ්ඨකාමී සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ද ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා යන සීක බල ධර්මයන් දියුණු කරගනිත්වා. ගෞතම බුදු සසුන තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දාණයෙන් රැස් වුණ සීල පුණ්‍ය ධර්මයන් පරලෝ සැපත් කරාමිදුල විහාරස්ථානයේ වැඩවිසූ අපවත් වී වදාළ ඒ විහාරාධිපති පින්වත් ස්වාමින් වහන්සේට මේ රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. පරලෝ වශයෙන් සැපවත් වෙත්වා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. ඒ වගේම මේ පින්වතුන් බලාපොරොත්තු වෙන විදිහට කුරිරු යුද්ධයේදී අතුරුදහන් වූ
මේ පින්වතුන්ගේ පින්වත් රංජිත් විජිතවීර පුතණුවන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. මිය පරලොවයන්ට යෙදුණු ඒ රටදය වෙනුවෙන් වෙහෙසිලා මිය පරලොවයන්ට යෙදුණු සියලුම රණවිරුවන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. මේ පින්වතුන්ගේ පවුලේ මිය පරලොවයන්ට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. පරලොව වශයෙන් සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් නිදහස් වීමේ වාසනාව ලැබෙත්වා. ඒ වගේම මේ උතුම් ධර්ම දාණයෙන් රැස්ුණ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ඒජී ආර්යදාස මහත්මයා, ඒජී ආර්යවතී මෑණියන්ට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කරන පින්වත් සුරාජ් සුජීව වීර පුතණුවන්ටද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කරන පින්වත් ජේ.ඩී. චන්ද්‍රසිරි පුතුණුවන් ඇතුළු මේ පින්වතුන්ගේ දූ දරුවන් හා පවුලේ සියලු දෙනාට, ත්‍රිවිධ හමුදාවේ සේවය කරන ඒ පින්වත් සියලුම රණවිරුවන්ට, ධර්ම දේශනාව සඳහා උදව් උපකාර කළ සියලු දෙනාට සහ සම්බන්ධ වන මේ පින්වතුන් සියලුම දෙනාට මේ රැස් කරපු උතුම් පුණ්‍යානුභාවයෙන්, තෙරුවනේ ආනුභාවයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව සම්පත් සැලසෙත්වා, චිරජීවන සම්පත් සැලසෙත්වා, මෙලොව ජීවිතේ වාසනාවන්ත වෙත්වා, පරලොව සුගති සම්පත් සලසාගෙන ගෞතම බුදු සසුනේ ධර්මාවබෝධ කරන්න වාසනාව ලැබෙත්වා. රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, කරාමිදුල විහාරස්ථානයේ වැඩ සිටින විහාරාධිපති පින්වත් ස්වාමීන් වහන්සේට, සිල්ගුණදන් සුරකින මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක පින්වතුන් සියලු දෙනාට මේ පින්පෙත් අනුමෝදන් වෙලා ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දාණයෙන් රැස්වුණ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ අසිරිමත් ධම්සක ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන මේ සුපින්වත් සියලුම දෙනාට, මේ පින්වතුන්ගේ පවුල්වල ඥාතීන්ට, හිතවතුන් සියලුම දෙනාට ධර්ම දේශනාව සඳහා සහ සම්බන්ධ වන මේ සැදැහැවත් සියලුම දෙනාට, ධර්මයේ ශ්‍රවණය කළ නැරඹූ මේ සුපින්වතුන් සියලු දෙනාට, ලෝකවාසී සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දානය සඳහා දායකත්වයේ දරන පින්වතුන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු පින්වතුන්ට මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාටම ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සුපින්නතුනි, අද දවසේදී පින්වත් ස්වාමීන් වහන්සේ විසින් ධර්ම දේශනාව තුළදී ධර්මයට අදාළව බොහෝ කාරණා පිළිබඳ අපේ අවධානය යොමු කළා. බොහෝ කාරණා ඔබේ ජීවිතයට ඒකරාශී කරගන්නටත් හැකියාවක් ලැබෙන්නට ඇති. ඉතින් මේ ධර්ම කාරණා පිළිබඳ මැනවින් අපිට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ අද දවසේදී අසිරිමත් ධම්සක ධර්ම දේශනාවේ වැඩසටහනට දායකත්වයේ දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍යානුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිස්කාරයන් පූජා කරමු. නමෝ බුද්ධාය 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 නමෝ බුද්ධාය. සුපින්නතුනි, ඒත් සමගින්ම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙන අසිරිමත් ධම්සක
ධර්මදේශනාමය වැඩසටහන අප මෙතෙකින් නිමවටපත් කරනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් TV ඔස්සේ නාලිකාංක 27න්, PO TV ඔස්සේ නාලිකාංක 99න්, www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැරඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.